අපරකින්න hello එතකොට ඉස්සර මිනිස්සු මේ data store කරේ මේ වගේ ගහලා spreadsheet වල වගේ තමයි data වල වැඩ කරේ. දැන් උදාහරණයක් හැටියට අපි employees ලගේ informations තියාගෙන ඉන්නවා කියමු මේ employee sheet එක. හිතමු මේක employee table එකක් නැත්නම් employee sheet එකක්. එතකොට මේ employee sheet එකේදී අපි employee එක තියාගෙන ඉන්නවා employee ID ඊට පස්සේ employee name ඊට පස්සේ අපි තියාගෙන ඉන්නවා employee ගේ address. හරිද? ඊට අමතරව තව අපි තියාගෙන ඉන්නවා අපි employee ගේ age එක වගේ තියාගෙන ඉන්නවා කියලා කියමුකෝ. That's it. මේ ටික තමයි අපි employee ගේ තියාගෙන ඉන්නේ. නමුත් මේ employee ගේ තව තියාගෙන ඉන්නවා employee department detail. ඊට පස්සේ employee අයිති වෙන්නේ මොන department එකටද? හරිද? ඊගාවට employee ගේ department එකේ department ID එක මොකක්ද? ඊට පස්සේ අපි හිතමු employee ගේ department එක තියෙනවා department එකේ ID එක තියෙනවා department එකට code එකක් දෙනවා කියමුකෝ. මෙහෙම තියාගෙන ඉන්නවා. දැන් අපි පටන් ගමු මේ වැරද්ද කරන්න. මේක අපි B කියලා දාමු bold කරලා. employee ගේ ID එක employee ගේ name එක කසුන්. employee ගේ address එක ඔය goal නේද? ඔය මං කැන්ඩි අවුලන්න. කැන්ඩි goal වලට ළඟයිනේ. කැන්ඩි 24යි. department එක IT department. department ID එක 0.2. department code එක IT001. හරි එහෙම දාමු. employee දෙක. එයා ඇවිල්ලා අල්ප ඉන්නේ කැලණිය. ඊට පස්සේ එයාගේ department එක යත් IT department ID එක දෙක. ඊට පස්සේ අපි ගමු ඉවංක ඉන්නේ කොහෙද? ඔයාලට ටිකක් මොකක් හරි අවුලක් වගේ තේරෙන්නේ නැද්ද මේකේ? හරි අපි තව දේවල් බලමු. තව ටිකක් දාගෙන යමු. දැන් අපේ තව ඉන්ටර්න් කෙනෙක් ඉන්නවා. අපි ඉන්ටර්න් කියලා කියමු. යාව ඉන්ටර්න් මොකද්ද මෙයාගේ නම? ඉන්ටර්න් තිලින. එයා ඇවිල්ලා මොනරාගල. කිසිම ඩිපාර්ට්මන්ට් එකකට assign කරලා නැහැ. ඊගාට අපි තව එක්කෙනෙක් ගමු.
HR002 දැන් බලන්න මේ මම තව එක්කෙනෙක් ඇඩ් කරන්න අපේ HR එකේ HR මැනේජර් බලන්න මේ මෙතන repetitive groups ටිකක් තියෙනවා. ඒකම value ටික repeat වෙනවා මේ. එකම value ටික repeat වෙනවා. බලන්න මේ value ටික repeat වෙනවා. මේ value ටික වෙනම repeat වෙනවා. එතකොට ඊගාවට තියෙන දේ තමයි මේ මෙතන තියෙනවා null value. value එකක් නැති ඒවාක් තියෙනවා. null value set එකක් තියෙනවා. එතකොට මේවා තමයි දැන් ඉස්සෙල්ලා මිනිස්සු data store කරේ මෙන්න මේ වගේ Excel වල. නැත්නම් Excel වල නැත්නම් මේ වගේ වගු වල tables වල. එතකොට මේවයි තිබීමේ අවාසිය තමයි ඔයා බලන්න ලොකු space එකක් යනවා. සමහරක් විට මේක table එක පොතක ලියනවා එකක් වෙන්න පුළුවන්. සමහරක් විට මේ table එක computer එකේ ලියන එකක් වෙන්න පුළුවන්. ඒ මොන දේ කරත් අනවශ්‍ය ස්පේස් එකක් යනවා. බලන්න මෙතන මේ IT department එකේ informations තියාගෙන ඉන්න මේ informations ඔක්කොම මෙතන තියෙන්න ඕන. ඒක අමාරුයි. HR එකේ විස්තර තියාගෙන ඉන්න HR එකේ details ඔක්කොම තියාගෙන ඉන්න ඕන. අමාරු නැද්ද මේ? අමාරුයි. මේ ඔක්කොම මේ කියන්නේ මේක අමාරු නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක එකම දේ repeat වෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න IT එකට දානවා. අද ඉඳලා IT department එකේ නම IT නෙමෙයි. ඒක ඇවිල්ලා support කියලා වෙලා IT support කියලා. දැන් ඉතින් IT support කියන එක වෙනස් කරන්නකො මෙතනත් IT support යටටත් IT support. ඉතින් මේක වෙනස් කරනවට වඩා හොඳයි මේ department එකේ නම තියෙනවා. department එකේ code එක වෙනස් කරනවා. මේ හැම line එකකින් line එකටම ගිහලා මේ code එක වෙනස් කරන්න ඕන. කාලය යනවා නෙමෙයි කාලය යනවා. එතකොට මේ HR එක human resources වෙනුවට මේකෙන් දානවා අද ඉඳලා මේක administrative department එක කියලා. code එකත් වෙනස් කරනවා. මේකෙන් ID එකත් වෙනස් කරනවා. මොකක් හරි විජාවුවක් කරපුවා මේ ඔක්කොම වෙනස් කරන්න ඕන. මහ විනාශයක් වෙන්නේ. මහ ප්‍රශ්නයක් වෙන්නේ. මහ ගැටලුවක් වෙන්නේ. උදාහරණයක් හැටියට දැන් ඒ වගේම තමයි මේ extra detail එකක් අපි මේක save කරනවා වෙනකොට මොකද වෙන්නේ මේ file එකේ size එක මොකද වෙන්නේ file එකේ size එක වැඩි වෙනවා file එකේ size එක වැඩි වෙනවා ඒකට අමතරව තව ප්‍රශ්නයක් අපිට එනවා මොකද්ද මෙන්න මේ file එක store කරගෙන ඉන්න ඕන hard disk එකේ ඒතර hard disk එකේ file එකේ size එක වැඩි වීම නිසා hard disk එකේ save කරන්න යන ඉඩ ප්‍රමාණයත් වැඩි ඒක නිසා අපිට hard disk මේ වගේ ඇත්තටම ලොකු employees ප්‍රමාණයක් ඉන්නවා නම් අපිට hard disk උත් ලොකු ප්‍රමාණයක් ඕන වෙනවා මේක තියාගන්න. ප්‍රශ්නයක්. ඊට පස්සේ මේකේ තියෙන data ටික sort කරන්න ගියාම මේ data bulk එකක් තියෙන්නේ. ඒකත් එක manage කරගන්න අමාරුයි. අනිත් එක මේ data එක මේ particular එක්කෙනාගේ එයාත් අතර තියෙන සම්බන්ධතා නිසි ආකාරයෙන් පේන්නේ. මේවා තමයි අපිට තියෙන ප්‍රශ්න. එතකොට මේ හේතු කොටගෙන අපි පටන් ගන්නවා මේ ඒවා අඳුරගෙන මේවයි ප්‍රශ්න කීපයක් තිබුණා. එතකොට මේ කොටස් ටික අපි අඳුර ගන්නවා. එතකොට මේවා අඳුරගෙන මේවයි අපි ප්‍රශ්න අපි අඳුර ගන්නවා. මේ ප්‍රශ්න අඳුර ගැනීම තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. පළවෙනි එකේදී අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි ඉතින් මේකට අපි දෙන solution එක මේ විදිහේ table වල data store කරන්න නැතුව database එක data store කරන්න කියන එක අපි එනවා. හරි. හරි. ඉතින් අපි පළවෙනියම අපි කරන දේ තමයි මේ විදිහේ null තියෙන ඒවා ටික අපි null ටික remove කරන්න ඕනේ. හරිද? ඉතින් මේ පළවෙනිම අවශ්‍යතාවය තමයි අනිත් එක තව දෙයක් තියෙනවා. දැන් මෙයාගේ අපි address එක වෙනුවට අපි හිතමු
සමහරක් වෙලාවට මෙයාගේ තව අපි ඩීටේල් එකක් අපි තියාගමු. ඉන්සර්ට් කරමු මේකට තව ඩීටේල් එකක්. මෙයාගේ අපි තියාගන්නවා අපි working history. නැත්නම් අපි හිතමු අපි මේකෙන් හරි මේක තියාගන්නේ අපි මේ වෙනුවට ඇඩ්‍රස් එක තියෙනවා. දැන් ඇඩ්‍රස් එකේදී ඔයාගේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එකක් එන්නේ මෙහෙම නෙවෙයි. ඇඩ්‍රස් එකක් එන්නේ 25 දෙහියත්ත කණ්ඩිය පාර මේ දෙහියත්ත කණ්ඩිය කොහෙද තියෙනවද දන්නේ කමන්නේ අපි දන්නේ. පොඩ් කැන්ඩි කියලා වගේ එකක් දාමු. බලන්න මේකේ තියෙන දේ. මේකේ ඉන්ෆර්මේෂන්ස් එකක්ද තියෙන්නේ. ඊගාවට අපි මෙතන කැලණිය කියන එකට දාමු. හල් විල රෝඩ් කැලණිය. ඊපස්සේ කුරුණෑගලයකට දාමු. ආවත ගම මොනරාගල කියන එකට අපි දාමු මොනරාගල මොනවද තියෙනවද දන්නේ පන්සල් ටෙම්පල් රෝඩ් මොනරාගල මහරට දාමු කිසන් රෝඩ් මහරගම ඊට පස්සේ කලම් වලට දාමු main road netta හරි දැන් බලන්න මේකෙන් ඔයාලට සිටි එක අනුව කට්ටිය සෝට් කරලා ගන්න පුළුවන්ද බෑ මේක මේ data එක ගත්තාම මේක සිටි එක අනුව සෝට් කරලා ගන්න බෑ මේක ලොකේෂන් එක හරියට පැහැදිලි නැහැ ඉතින් මෙහෙම වුණාම මේ ඇඩ්‍රස් එක කියන එක ගත්තාම කම්ප්ලෙක්ස් ටිකක් මේක කම්ප්ලිකේටඩ් වෙනවා ඒක නිසා මේක වයලේට් කරන රූල් එකක්. මේකට කියනවා අපි ඇටොමික් මේ ඇට්‍රිබියුට් එකක තියෙනවා සිංගල් වැලියු එකක් තමයි ඇට්‍රිබියුට් එක හෝල්ඩ් කරගෙන ඉන්නවා. සාමාන්‍ය මේවට අපි කියනවා ඇට්‍රිබියුට් කියලා. මේ තියාගෙන ඉන්න වැලියුස් වලට අපි කියනවා ඇට්‍රිබියුට්. මේ ඇට්‍රිබියුට් එකේ නේම් එක ඊට පස්සේ මේ ඇට්‍රිබියුට් එකේ තියාගෙන ඉන්න වැලියු ටික. නමුත් මේ එම්ප්ලොයි ඇඩ්‍රස් කියන එක ගත්තාම මේක කොම්පොසිට් ඇට්‍රිබියුට් එකක්. ඒ කියන්නේ මේ ඇට්‍රිබියුට් එක ඇතුලේ තව ඇට්‍රිබියුට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ සිටි එක තියෙනවා මේකේ ලොකේෂන් එක තියෙනවා මේක වැරදි. ඒක අපි අනිවාර්යෙන් මොකද්ද කරන්න මේක වයලේට් කරනවා ඇටොමික් සිටි කියන එක නැත්නම් ඇටොමික් කියන concept එක. ඒතකොට පළවෙනිම දේ තමයි මේ වගේ composite attribute තියෙන්න බෑ. මේවා අපි define කරනවා first normalization කියලා වෙලා rule එකකින්. මේ first normalization කියන rule එකකින් කියනවා මේ මෙහිම දේවල් තියාගෙන ඉන්න බෑ. හරිද මේකෙදි කියනවා atomic single value කියන එක නැත්තම් මේකට කියනවා atomicity නැත්තම් atomic value storing atomic value ඒ කියන්නේ අපි තියාගෙන ඉන්නේ atomic value එක මේක තමයි first normalization එකේ තියෙන rule එක එහෙනම් අපි මේක නවත්ත ගන්නවා මේකට insert කරනවා sorry මම එතනකට insert කරේ මෙතෙන්ට insert කරනවා city කියන එක දැන් city කියන එක අරගෙන මේ ඇඩ්‍රස් එකේ මේ සිටි කියන කැලල අරගෙන මම මෙතෙන්ට දාගන්නවා ඒක. ඒක නිසා මතක තියාගන්න composite attributes තියාගන්න එපා. composite attributes තිබ්බහම ඔයාට ඒක break කරගන්න සෑහෙන අමාරුයි සහ ඒ data manipulate කරන එක සරල වෙන්නේ නැහැ. සමහර දැනට අපිට තියෙන processing powers ටිකක් වැඩි නිසා අපි තාමත් JSON format වලින් වගේ වෙයි තියා ගන්නවා. නමුත් ඒක ඒ තරම් හොඳ ක්‍රමයක් නෙවෙයි. ඒ කියන්නේ part large scale data management වලදී ඒක ප්‍රශ්නයක් වෙනවා. මේක පළවෙනි rule එක. මේක කියනවා අපි first level normalization එකේ තියෙන පළවෙනි rule එක. ඊගාවට මොකද්ද කියන්නේ මෙයා? same domain. ඒ කියන්නේ එකම domain එකේ තියෙන value ටික තමයි තියෙන්න ඕන. මෙතන තියෙන එකම domain එකක්. මෙතන domain දෙකක් තියෙනවා. එකක් තමයි employee ගේ personal detail. මේ බලන්න. මේ domain එක අපි round කරොත් එහෙම මේකේ personal domain එක. හරි. මේ personal domain එක. හරිද?
sorry මේක ඩොමේන් එකක්. එතකොට මේක තව ඩොමේන් එකක්. මේක තව ඩොමේන් එකක්. බලන්න හරියට මේක තව ඩොමේන් එකක්. මේක ඇවිල්ලා හරියට ගත්තොත් එහෙම මේ සෙට් එක එම්ප්ලොයි ගේ ඉන්ෆෝමේෂන්. මේක මම මේක පොඩක් කන්සිස්ටන්සි එක තියාගන්න මම එම්ප්ලොයි සිටි කියලා දෙන්නම්. මේ එම්ප්ලොයි ඉන්ෆෝමේෂන්ස්. මේ ඩිපාර්ට්මන්ට් ඉන්ෆෝමේෂන්. එහෙනම් මේක මොකද්ද වෙන්න ඕන? මේක වැරදි. මේක එම්ප්ලොයි වෙන්න ඕන. මේක මොකද්ද වෙන්න ඕන? මේක ඩිපාර්ට්මන්ට් වෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද කියන්නේ? All the columns in the table should have unique name. මේක unique value එකක් තියෙනවා. මේ employee ID එක මේක unique එකක් වෙන්න ඕන. මේක unique value එකක්. මෙන්න unique value එක. මේකෙත් department ID කියන එක unique value එක. මේක unique value එක. මේකෙන් මෙයාව හඳුනා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්න ඕන? මේක data එක මේ order එකට තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි ඒ කියන්නේ පළවෙනි එක මේක unique column එකක් තියෙනවා. unique value. ඒතර composite කියන එකත් මේකේ තියෙනවා. අනිත් එක මේ data order කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි දෙවෙනි එක. හරි. ඊගාවට අපි එනවා මේකේ තියෙන තවත් ප්‍රශ්න තියෙනවා. හරිද? ඊගාවට අපි එනවා දැන් මේ ප්‍රශ්න ටිකක් විසඳලා තියෙන්නේ. මේක තමයි first level normalization. ඊට පස්සේ second level normalization එකේදී අපි කතා කරන තව දෙයක්. second level normalization. මේකෙදි කියනවා partial dependency එක තියෙන්න ඕන කියලා වෙලා. මොකද්ද මේ partial dependency කියන්නේ? මේකෙදි කියන්නේ partial dependency ගැන අපි කතා කරමු database කරන වෙලාවෙදී. එතකොට දැන් අපි මේ table දෙක දෙකකට කැඩුවා. මම දෙකකට කැඩුවයි කියන එක පෙන්නන්න sorry මම මේ table දෙක දෙකකට කැඩුවා කියන එක පෙන්නන්න මම මෙතනින් මේක වින් කරනවා. එතකොට ඔයාලට පේනවා මේක table දෙකක්. එතකොට දැන් මේකේ මේ විදිහේ මේ null values තියාගෙන ඉන්නේ නැහැ තවදුරටත්. ඒක නිසා මේ මම මේක තවදුරටත් පොඩ්ඩක් තව මේකත් දාලා කරන්නම්. දැන් මේක කඩලා තියෙන්නේ. දැන් අපිට value දෙකයි තියෙන්නේ. එක department එකක් තියෙනවා IT department එක. අනිත් department එක තියෙනවා HR department එක. ඒ අරනවා අපිට department කිසියක් නැහැ. දැන් මේක කැලේ දෙකකට කැඩුවා. මේ දෙක තමයි අපිට department දෙකකට තියෙන්නේ. දැන් අලුත් තත්ත්වය ඒකයි. මම අනිත් එක මෙතන තියෙන format එක අරන් අවශ්‍ය ටික මම අයින් කරලා දාන්නම්. Okay. දැන් ඔයාලට පේන්න ඕන මේ department එක විතරයි තියෙන්නේ. දැන් මේවට මේ ටික link කරන්න ඕන. මතකනේ අපේ කලින් තිබ්බ විදිය. අපි මේ පළවෙනි තුන් දෙනා IT කරන්නේ. ඒතර පළවෙනි තුන් දෙනාගේ department ID එක දෙක. department දෙක මෙතෙන්ට link කරන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා department ID කඩන එක null වෙනවා. 4 5 6 කියන දෙන්නගේ department එක 3 වෙනවා. එයාලා HR department එකේ නිසා. Okay. ඒතර මේ විදිහට අපි මේ department ID එකත් එක්ක මේක match කරන එකට අපි කියනවා එතකොට මේකට අපි කියනවා partial dependency add කරනවා කියලා වෙලා. sorry මෙතන dependencies අපි add කරනවා.
partial dependency තියෙන බෑ. කියන්නේ දැන් උදාහරණයක් හැටියට මේක ඇතුලේ තව dependencies තියෙන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම තව repetitive groups තියෙන්න බෑ. දැන් අපි කලින් තිබ්බ එක ගත්තොත් එහෙම ඒකේ මේ තත්ත්වයට ගත්තාම මෙතන partial dependencies තියෙනවා. මොකද partial dependencies තියෙනවා කියන්නේ මෙතන මේ group එක මේ මොනවාද මේ එකකට එකක් මෙතන group එකක් තියෙනවා. එතකොට මෙතන partial dependencies තියෙනවා. එතකොට ඒක නිසා මේ අනිත් එක domain දෙකක් partial dependencies තියෙනවා මේ දෙක වෙන් කරනවා. මේක තමයි අපි කරේ. සහ අපි මේ unique key එක දාලා මේ දෙක වෙන් කරේ. මේ විදිහට අපි මේකෙන් second level normalization එක එනවා. මේකෙදි remove dependencies. අපි දෙවෙනි normalization එකෙන් කරන්නේ. හරි. ඉතින් මේ විදිහට හදපු එකක් තමයි අපි සාමාන්‍යයෙන් third level normalization එකේදී අපි කරන්නේ transitive dependency sign කරන එක. මම ඒක පස්සේ වට කියන්නම්. dependencies remove කරන එක. හරි. ඉතින් මේක තමයි third normalization එකනේ. මේ normalization තුන තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ normalization තුනට අනුගත වෙලා තමයි අපි database එක හදන්නේ. විශේෂයෙන් ඔයා මේ ගොඩක් මතක තියාගත යුතු දේ තමයි atomicity කියන concept එක, same domain කියන එක, unique value කියන එක. ඒතකොට මේවා ගත්තාම unique value එකක් තියෙනවා අපිට මේක identify කරගන්න. මේවා ගත්තාම මේවා ප්‍රධානම දේවල් වෙනවා මේ database වල කොටස් වල හැටියට. හරි. මේක තමයි database දැන් අපි මේ table එක අපි මේ common table structure එකකින් කියන එක define කරගත්තා. අපි ඉතින් මේ table දැන් අපේ තිබ්බ දත්තයක් නැත්නම් අපි ගත්තාම අපි ගාව තිබිච්ච වගුව අපි වගු කීපයකට නැත්නම් table කීපයකට වෙන් කරගත්තා. මේක වාට දකින්න දැන් employee සහ මේ department කියලා. අපි මේවා හඳුන්වනවා entities කියලා. එතකොට මේ entities අපි දක්වන්නේ සාමාන්‍යයෙන් මේ entity diagram මේක අපි entities දක්වන්නේ. sorry entity diagram මේක අපි entities දක්වන්නේ මේ box එකකින්. එතකොට මේ entity වලට නමක් දෙන්න පුළුවන් වාට සාමාන්‍ය මේක employee කියලා. employee කියලා entity එකක් දානවා. මෙතන තව entity එකක් දක්වනවා වාට department කියලා. ඊට පස්සේ මේ entity අතර relationships මේ entity diagram එකක් දැන් මේ අතර relation එකක් එනවා. ඒ relations ගැන මම ඉස්සරහට කතා කරන්නම්. එතකොට මෙයාගේ unique value එකක් තියෙනවා employee එකේ employee ID එක. ඔය ID එකක් තියෙනවා එයාට. ඊගාවට මේ එයාගේ තියෙන columns වල information අපි දක්වන්නේ මෙන්න මේ වගේ බෝල වගේ attribute වලට. මෙයා ID එක නිසා අපි එකට යටි ඉඩක් අදිනවා. ඒක unique කියලා පෙන්නන්න. එයා මෙයාට long link කරනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් අනිත් attribute ටිකක් දාන්න. employee name කියන එක දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට දාන්න පුළුවන් employee address කියන එක. ඊගාවට ඔයාලට දාන්න පුළුවන් employee city කියන එක. ඊට පස්සේ ඔයාලට දාන්න පුළුවන් age කියන එක. ඊට පස්සේ department ID ඉන්නේ department ID එක foreign key එකක්. මේකත් ඔයාලට දාන්න පුළුවන් මේකේ. හරි. මේකත් අපි කොහෙන් හරි දාමු. මේ හරියට වගේ දාමු. සමහර මේක දාන්නේ නැහැ කියන සමහරු දානවායි කියන්නේ මම නම් මගේ වෙයි දානවා. නමුත් ඒක foreign key එකක් හැටියට හැදින් වෙන විදිහට දාන්න ඕන.
මේක දානවා හරි ඉතින් මේ විදිහට මේවා ඔක්කොම ලින්ක් කරන්න පුළුවන් මම පළවෙනි එක නිසා මේ විදිහට ඇඳලා පෙන්නනවාට මේ විදිහට තමයි කාගේ attributes සහ entities මේ ලින්ක් කරලා තියෙන්නේ ඊට අමතරව මේ department එක ගත්තාම department එකේ values වගේක් තියෙනවා that department id එක primary key එක ඊට ඒකේ තියෙනවා department name ඊට පස්සේ එතන තියෙනවා department code එනදී වශයෙන් මේක තියෙනවා ඉතින් මේ ඔක්කොම මේක round කරලා මේකත් round කරලා මේකෙත් id එකට තියෙනවා වෙනම symbol එකක් මේක යටින් ගන්න ඔක්කොම ලින්ක් කරන්න මෙතෙන්ට හරි ඉතින් දැන් මේ දෙක අතර රිලේෂන්ෂිප් එකක් තියෙන්න ඕන මොකද මේ ඩිපාර්ට්මන්ට් එකකට එම්ප්ලොයිස්ලා ඉන්නවා එම්ප්ලොයිස් එකට ඩිපාර්ට්මන්ට් තියෙනවා එතකොට මෙතන අපි සාමාන්‍යයෙන් මේක කියන has a relationship එකක් කියලා මේකද එහෙම has කියලා දානවා සමහර බොහෝ විට ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් එකකට එම්ප්ලොයිලා ගොඩක් ඉන්නවා ඩිපාර්ට්මන්ට් එකකට එම්ප්ලොයිස්ලා ගොඩක් ඉන්නවා එක එම්ප්ලොයි කෙනෙක්ට තියෙන්නේ එක ඩිපාර්ට්මන්ට් එකයි ඒක නිසා මේ පැත්ත 1 කරලා මේ පැත්ත මිනි කරනවා 1 2 එක එම්ප්ලොයි කෙනෙක්ට තියෙන්නේ එක ඩිපාර්ට්මන්ට් එකයි ඒක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ නැහැ මෙහෙම කියලා ඒක නිසා මේක අපි අයින් කරලා දානවා සාමාන්‍ය මෙතන තියෙන්නේ මිනි පැත්ත තියෙන්නේ එම්ප්ලොයිට දැන් ඔයාලට පේන්න ඕන එම්ප්ලොයි කියන එක්කෙනා ගත්තාම එම්ප්ලොයිට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් තියෙනවා ඒ තමයි ඩිපාර්ට්මන්ට් එකක් මේකෙදි මේ තියෙන සිටුේෂන් එකේදී එම්ප්ලොයිට බොහෝ විට ඩිපාර්ට්මන්ට් එකක් අවශ්‍යයි මේක අවශ්‍ය එකක් එයාට මේක අනිවාර්යෙන් ඩිපාර්ට්මන්ට් එකක් එයාට අවශ්‍යයි ඩිපාර්ට්මන්ට් එකකට එම්ප්ලොයි කෙනෙක් අවශ්‍යද සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම ඩිපාර්ට්මන්ට් එකක් පවතින එම්ප්ලොයිට අවශ්‍යයි නමුත් ඩිපාර්ට්මන්ට් එක කියන එන්ටිටි එක තියන්න නම් එම්ප්ලොයි කියන එක නොතිබ්බයි කියන ප්‍රශ්නයක් නෑ යාට එම්ප්ලොයි තිබ්බත් එකයි නැතත් එකයි ඩිපාර්ට්මන්ට් එකේ විස්තර තියන්න පුළුවන් මේකට කවුරුත් අවශ්‍ය නෑ මෙයා ස්වාධීනයි ඔයාලට පේනවා ඩිපාර්ට්මන්ට් එකට ආවත් මේ එම්ප්ලොයිගේ විස්තර මෙයාගේ එක මෙතෙන්ට අරගෙන රිලේෂන්ෂිප් එක තියෙනවා එහෙම දෙයක් නෑ බලන්න මෙන්න මේ වැලියු එක ගත්තාම මේ වැලියු එක නැත්තම් මේ වැලියු එක ගන්න අපි කාගෙන්ද මෙන්න මෙතන එක්කෙනාගෙන් මෙතන එක්කෙනාගෙන් තමයි මේ වැලියු එක ගන්නෙ මම මේ වැලියු දෙක අතර ලින්ක් එකක් තියෙනවා ඇත්තටම ගත්තොත් මේ වැලියු එක අතර ලින්ක් එකක් තියෙනවා නමුත් මෙහෙම මේ වැලියු එක දැන් මේ වැලියු එක තියෙන්න නම් නැත්නම් එම්ප්ලොයිගේ ඩිපාර්ට්මන්ට් ID එකක් තියෙන්න නම් මෙතන ඩිපාර්ට්මන්ට් ID එක ඩිෆයින් කරලා තියෙන්න ඕන. එහෙම නොතිබුණයි කියලා ඉවරලා ඩිපාර්ට්මන්ට් එකට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එම්ප්ලොයි හිටියද නැද්ද කියන එක ඩිපාර්ට්මන්ට් එකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඩිපාර්ට්මන්ට් එකක් තිබීම එම්ප්ලොයිට අනිවාර්යෙන් අවශ්‍යයි. ඔයාලට පේනවද? ඩිපාර්ට්මන්ට් එකක් තියෙන එක එම්ප්ලොයිට අවශ්‍යයි. එතකොට මෙයාට කවුරුත් ඉන්න ඕනේ නැහැ. මේ ඩිපාර්ට්මන්ට් එකට කවුරුත් ඕනේ නැහැ. එයා තනියම ඉන්නේ. එයා fully strong කෙනෙක්. ඒ කියන්නේ ඒකට අපි කියන්නේ strong entity කියලා. එයා නිදහස්. ඒකට අපි කියන්නේ strong entity කියලා. මේ පැත්ත ගත්තාම මේ පැත්තේ ඒක strong නෑ. මෙයාට අනිවාර්යෙන් department එක අවශ්‍යයි ඉන්න. employee කියන entity එක පවතින්න නම් department කියන එක පැවතිය යුතුමයි. මේකට අපි කියනවා weak entity එකක් කියලා. weak entity. මෙන්න මේ විදිහට තමයි strong entity සහ weak entity වෙනස් වෙන්නේ. හරි. ඉතින් මම මේ කිව්වේ මේක ආරම්භයක් database වලට. Please start for the database. ඉතින් මේක පොඩ්ඩක් බලා ගන්න. මේක මේ විදිහට ඔයාගේ database එකේ විවිධ entities ගණනාවක් එනවා. ඒ ගණනාව අතර relationships ගණනාවක් ඇති වෙනවා. එතකොට ඔය dependencies, partial dependencies අරවා මේවා කියන ඒවා කොහොම එනවා. ඒවා කොහොම අපි වෙන වෙනම කතා කරමු. ඉතින් මේ වගේ diagram එකකට අපි කියනවා entity relation diagram එකක්. entities අතර තියෙන relation එක පෙන්වන diagram එකක්. නැත්නම් මේකට කියනවා ER diagram එකක් කියලා.
සරලව වාට ER ඩයග්‍රෑම් එකක් සම්බන්ධයෙන් පොඩි අදහසක් මම හිතන්නේ ආවා කියලා හිතනවා. මම හිතන්නේ ඔයා යුනිවර්සිටි එකේදී මීට වඩා ලොකු ඒවා අඳින්නේ නැති. නමුත් පස්සේ අපි අඳිමු හොඳ හොඳ ඒවා. දැනට අපි මෙන්න මේ කියන්නේ මේ ඇත්තටම මේ වැදගත් වෙන ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ වඳිමු. දැනට මෙන්න මේක නිකන් සරලව ඔළුවේ තියාගන්න. සරලව මේ කටයුත්ත කරගෙන යන්න සඳහා. ප්‍රශ්න මොන හරි තියෙනවද? අලුතෙන් ගත්ත දෙයක් තියෙනවද මෙතනින් උඩට? තැනට නන්න. ඔව් මේක පටන් ගත්ත එකනේ. ඔයාල ගොඩක් වෙලාවට මේව කතා කරලා ඇති. ඊගාට අපි කතා කරන්නේ මේ syntaxes ගැන. syntaxes ගැන ඩීටේල් යන්නේ නැහැ. ඒකත් ඒකෙන් ඉක්මනට ඉවර කරන එක. ඕකේ බයි. ඔප්පඩක් ඉන්න ඕම ඉන්න.